සියලු දෙනාටම සුබ දවසක් සුබ දවසක් එහෙනම් අපි අද දවසේ පටන් ගමු මානව සම්පත් කල්පනා කරන්නේ 13 වෙනි ලෙසන් එකට තමයි අපි යන්නේ. හරි. මාතෘකාව ලියා ගන්න තියෙන්නේ අද මහා සංවර්ධනය මයික් ටික ඔක්කොම ඕෆ් කරලා නේද? මොකද මොන සංවර්ධන? පුහුණුවා සංවර්ධන. ඒ කියන්නේ හරි මාතෘකාව ලියා ගන්නකො. හරි තව කීප දෙනෙක් ඉන්නවා ලොග් වෙමින් ඉන්නවනේ ටග් ගාලා සම්බන්ධ වෙන්නකො. සම්බන්ධ වෙලා ඉන්න මාතෘකාව ලියා ගන්න පුහුණුව හා සංවර්ධනය training and development. හරි එහෙනම් අපි පුහුණුව හා සංවර්ධනය ගැන කතා කරන්න යන්නේ. ඒතර පුහුණුව හා සංවර්ධනය කියන එක ගත්තට පස්සේ අද දවසේ අපිට සුවිශේෂී මාතෘකාවක් කරනවා. ඒ වෙන හේතුවක් හින්දා නෙවෙයි මානව සම්පත් කළමනාකරණය ගැන කතා කරනකොට මානව සම්පත් කළමනාකරණය වෙනමම ඒකකයක් විදිහට යනවා පුහුණුව හා සංවර්ධනය. එතකොට අනාගතයේ මානව සම්පත් කළමනාකරුවෙක් විදිහට රැකියාව හම්බ වෙනකොට සමහර අවස්ථාවන් වලදී ඒ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එක කොටසක් විදිහට පුහුණුව හා සංවර්ධනය දකින්න පුළුවන්. අන්න ඒ කොටසේ ඔයා ප්‍රධානියා විදිහටපත් වෙන්නත් පුළුවන්. තේරුණාද? එතකොට ඒ කොටසේ ඉහළ තනතුරක් ගන්නත් පුළුවන්. ඒක පුහුණුව හා සංවර්ධනය කියලා කියන්නේ ආයතනයක වෙනම ඒකකයක්. හැබැයි ඒක තියෙන්නේ මානව සම්පත් කළමනාකරණය යටතේ. ඒතකොට මානව සම්පත් කළමනාකරු කියන අර දෙවන්ත චරිතයට පල්ලෙහෙන් තව චරිත නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන එක චරිතයක් තමයි පුහුණුව හා සංවර්ධනය කියන ඒකකයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. ඒතකොට ඔයාලට මේක මානව සම්පත් කළමනාකරණයේ හැදෑරීම තුළින් එක අවස්ථාවක් සමහර තවත් පැත්තක් විවර වෙනවා. අන්න ඒ වගේ පැත්තකට යන්න. එතකොට ඔයාලට සමහරවිට අවස්ථාව හම්බ වෙනවා කිසියම් වූ ආයතනයක පුහුණුව හා සංවර්ධන ඒකකයේ කටයුතු කරන්න. මේ විශේෂයෙන්ම රජයේ ආයතන වලට පත් වුණාට පස්සේ එහෙම වෙනම අංශ තියෙනවා. එතකොට ඒකට පත් කරනකොට කවුද ඒකට පත් කරන්නේ කියලා ගත්තොත් එහෙම නිසි සොයා බැලීමකින් පස්සේ තමයි මේ වැඩේ කරන්නේ. සරල උදාහරණයක් මම කිව්වොත් එහෙම දැන් පෞද්ගලික කාල උපාධිධාරීන් බඳව ගන්නනේ. ඒතර උපාධිධාරීන් රුපියල් 20000ක දීමනාවක් එක බඳවා ගැනීම කරා. හැබැයි මේ බඳවා ගැනීම එක්ක ඊට පස්සේ ඒකේ තියෙනවා රජයේ විවිධ පුහුණු අංශ තියෙනවා නේද? අන්න එතකොට ඒ වගේ තැනකට යොමු කිරීමේදී අන්න උපාධියට එහා ගිය අනිකුත් සුසුකම් මොනවද කියලා සලකා බැලීමක් කරනවා. ඒ සුසුකම් වල හිතන්නකෝ දැන් ඔයා ඩිප්ලෝමා එකක් කරලා තිබුණා HRM එකේ. ඒ HRM එක අස්සේ මොනවද ඔයා ඉගෙනගෙන තියෙන්නේ කියලා නැවත බලනවා. මොකද ඔයාලට හම්බෙන සාහිතිකෙත් එක්ක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් එක්ක හම්බ වෙනවනේ මෙන්න මේවා ඉගෙනගෙන තියෙනවා කියලා. එතකොට ඒකේ වැදගත් කොටසක් තමයි ඔන්න ඔය පුහුණුව හා සංවර්ධනය. ඇත්තට මේ නිසා පුහුණුව හා සංවර්ධනය අපි සරලව මෙහෙම කෙටියෙන් ඉවර කරන්නේ නැතුව මේක ගැඹුරට ගිහිල්ලා මේකේ කරුණු කාරණා ඉගෙන ගන්න අපි බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට පුහුණුව කියන්නේ මොකද්ද? පුහුණුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පුහුණුව වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී සලකා බලන කරුණු මොනවද? මෙන්න මේ සියල්ල මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? දැන් පුහුණුව හා සංවර්ධනය ගැන කතා කරන අතරතුර ඉගෙනීම එහෙම නැත්නම් ඉගෙනුම් වක්න ගැන අපි අද කතා කරනවා. එතකොට මේ ට්‍රේනින් එක පුහුණුව කියන එක ගත්තට පස්සේ මේ පුහුණුව තුලින් බලාපොරොත්තු වෙන්නේ සේවකයෙකුගේ මොනවා කරන්නද කාර්යඵල ඉහළ නැංවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කාර්යඵල ඉහළ නංවන්න නම් අනිවාර්යයෙන්ම සේවකයාගේ
දැනුම හැකියාව කුසලතාව වැඩි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ පුහුණුව හරහා ඒක කරනකොට පුහුණුව හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන ඌනතාවය. වර්තමාන රැකියාවේ ඌනතාවය නැති කිරීමට ක්‍රියාත්මක කිරීම. සංවර්ධනය හැර අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී ක්‍රියාත්මක කරන්නා වූ වැඩපිළිවෙළවල් සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය කරන දැනුම හැකියාව ලබා දීම. එතකොට පූර්ව හා සංවර්ධනයේ තියෙන වෙනස්කම් කියලා පිළිගය ගන්නත් පුළුවන් අපිට ඉදිරියේදී දැනගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ පුහුණුව නැති වුණොත් සංවිධානයේ මොකක්ද වෙන්නේ? එතකොට පුහුණු වැඩසටහනක් කරා අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් ගැන අපිට කතා කරන්න තියෙනවා. එක්කෝ රැකියාව සම්බන්ධිතව දැනුම ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව සම්බන්ධ කුසලතාවයන් ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මනෝ සංවිධාන ක්‍රියාකාරීත්වයට හිත කරන්නා වූ දේවල් ටික මේක හරහා ලබා දෙන්න පුළුවන්. හරිද? පොදුවේ මෙන්න මෙහෙම ලියාගන්න. සංවිධාන අරමුණු වර්ධනය කිරීමට යොමු වන සංවිධාන අරමුණු වර්ධනය කිරීමට යොමු වන සේවාදායකයන්ගේ අනේ අඩු කරන්න ඔක සේවාදායකයන්ගේ චර්යාව සහ අභිප්‍රේරණය චර්යාව සහ අභිප්‍රේරණය වෙනස් කිරීමේ විධිමත් ක්‍රියාවලියක් ලෙසට පුහුණුව හා සංවර්ධනය හැඳින්විය හැකිය. මෙමගින් සේවාදායකයන් හට නව දැනුම කුසලතා හා ආකල්ප ජනිත කරනු ලබයි. එබැවින් පුහුණුව හා සංවර්ධන කාර්ය සේවාදායකයන්ගේ අතීත කාලච්ඡේදයට වඩා වර්තමාන මෙන්ම අනාගත කාලච්ඡේදයේ රැකියා කාර්යඵල ඉහළ නැන්වීම කෙරෙහි දායකත්වයක් දක්වයි. ඡේදකින් ලියාගන්න. පුහුණුව හා සංවර්ධනය තුළින්
පුණුවා සංවර්ධනය තුලින් පහත සඳහන් වන්නා වූ ප්‍රධාන කරුණු තුන හඳුනා ගනී. එක දෙක තුන කියලා දාගෙන ලියාගමුකෝ. එක දෙක තුන කියලා. පළවෙනි එක තමයි රැකියා සම්බන්ධිත දැනුම ලබා දීම. රැකියා සම්බන්ධිත දැනුම ලබා දීම. දෙක රැකියා සම්බන්ධිත කුසලතා ලබා දීම. රැකියා සම්බන්ධිත කුසලතා ලබා දීම. තුන්වෙනි එක මනා සංවිධාන ක්‍රියාකාරීත්වයට හිත කරවන්නා වූ. මනා සංවිධාන ක්‍රියාකාරීත්වයට හිත කරවන්නා වූ. ආකල්ප ජනිත කිරීම. ඒක ආයෙත් කියන්නකෝ. මනා සංවිධාන ක්‍රියාකාරීත්වයට හිත කරවන්නා වූ ආකල්ප ජනිත කිරීම. එහෙම නැත්නම් ඇති කිරීම. ආකල්ප ජනිත කිරීම. එහෙම නැත්නම් ඇති කිරීම. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන කාරණාව ඇත්තට පුහුණුවා සංවර්ධනයනේ. ඒතකොට මතක තියාගන්න මේකේ ප්‍රධාන එකක් තමයි දැනුම ලබා දීම හරි කුසලතා ලබා දීමත් හරි බලන සංවිධාන පරිසරයේ හිතකර ආකල්ප ජනිත කිරීම. දැන් ඔයාලට මම මේ HRM කෝස් එක පටන් ගත්ත දවසේ නම් කියපු දෙයක් තමයි ආකල්ප වෙනස් කරගන්න ඕනේ කියන්නේ. මේ ලංකාව නම් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට දැක්කේ අවුරුදු ගානක් තිස්සේ දකින්න හීනයක් නේ. අපිට උගන්වන්න පුහුණුවර කිව්වේ මේක සංවර්ධනය වෙමින් පවතින. එයාලට උගන්වපු අය කිව්වේ සංවර්ධනය වෙමින් පවතින. ඊට පරම්පරාව පස්සට ගානක් කොච්චර ගියත් ඔක්කොම තියෙන මොකද්ද? සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට මතු අනාගතයේදී අපේ පස්සේ එන පරම්පරාවක් කියන්නේ මේක සංවර්ධනය වෙමින් එයාලටත් යන්න වෙන්නේ සංවර්ධනය වෙමින් කියා තමයි. නේද? ඇයි එහෙම වෙන්න හේතුව තමයි මේ රටක් දියුණු වෙන්න නම් මේ රට ඇතුලේ තියෙන ප්‍රධාන සම්පත මානව සම්පත මෙන්න මේ මානව සම්පතේ ආකල්ප දියුණු නැත්නම් ඉස්සරහට යන්න බෑ. මම ඔයාලට අවසන් පරිච්ඡේද කිහිපෙදී කතා කරනවා 5S concept එක ජපාන් පංචවිධ සංකල්පය. ඒතර ජපානයේ පංචවිධ සංකල්පය හරහා ලෝකයේ දියුණු රටක් බවට පත් වුණා. හැබැයි ඔවුන් දියුණුනේ භෞතික දේවල් හරහාම නෙවෙයි. ඔවුන් දියුණුනේ මිනිසු තුල ආකල්ප වෙනස් කරලා නේද? සිතුම් පැතුම් ටික වෙනස් කරලා ඒකත් එක්ක තමයි දියුණු වෙන්න පටන් ගන්නේ. අර මම නායකත්වය ගැන කතා කරද්දිත් ඔක විශේෂයෙන් සඳහන් කරන දෙයක්. දැන් ලංකාවේ හිටන්නකෝ නැත අතීතයේ බිහි වෙච්ච නායකයෝ දිහා බලද්දී බිහි වෙච්ච දක්ෂ නායකයෙක්ගේ කුසලතා හැකියාවන් තිබ්බ කෙනෙක් තමයි මම දැකපු කෙනෙක් තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන්. ඒතර වේලුපිල්ලේ ප්‍රභාකරන් අති දක්ෂ නායකයෙක්. ඒ නිසා ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන කණ්ඩායම් නිර්මාණය කිරීමේ හැකියාව හම්බුණා. ඉතින් ලෝකේ කාටවත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ විතරක් නෙවෙයි ඔහුගේ අධ්‍යාපනයේ යම් ප්‍රමාණයකට විතරයි තිබුණේ. නමුත් ඔහු පිටරටින් නැව් ගත්තා. ඒ නැව් ගෙනාව ගුවන් යාන හැදුවා. අභියාවිත ලංකාවට ගෙනාවා. පිටරටවල සංවිධාන කණ්ඩායම් බිහි කරනවා. ලංකාවේ ඇතුලේ විවිධ මට්ටම් රජයක් ක්‍රියාත්මක වෙන විදිහම වගේම නාවික ගුවන් පාබල කියලා වෙනම සේනා හදාගත්තා. ඒකල රජයකට විරුද්ධව හැරණි ගහලා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට හිතන්නකෝ ඊලෙවල ඕලෙවල පාස් වෙච්ච නැති කෙනෙක් ක්‍රියාත්මක වෙච්ච විදිහ. ඒ ලීඩර්ෂිප් එක නේද? ඒ නායකත්වයේ හිතාගන්න බෑනේ. ඒක හිතාගන්න බැරි දක්ෂතාවයක්. හැබැයි ඔහුගේ ආකල්පය තුල තිබුණ දේ නිසා ඔහුට අවසානයේ මියන්න සිද්ධ වුණා ඒ යුද්ධයත් එක්ක. නමුත් ඇත්තටම හිතන්නකෝ ඔහු ඒ අවසානයේ තීරණය කරා නම්
නෑ මම යුද්ධ කරන්නේ නෑ කියලා සාමකාමීව ඔහුට ලැබිච්ච සම්පත් වලින් උතුරු නැගෙනහිර ඔහු සංවර්ධනය කරා නේ ගොඩනැගිලි ඉදි කරා නම් පාසල් ඇදුවා නම් මිනිසුන්ට රැකියාව කරන්න අවස්ථාව දුන්නා නම් ජාත්‍යන්තර සම්බන්ධතා ටික ඔක්කොම ගුණ කරගෙන ඒ වැඩේ කරා නම් නේ අද වෙලදී සමාජයට මේ රටේ ජනාධිපති වෙලා ඉන්නත් පුළුවන්. ඇයි මොකද අපේ මිනිස්සු ඒක ಜಾති ભેදයකින් තොරව ඡන්ද දෙනවනේ නේද? සිංහල මුස්ලිම් කියලා බලන්නේ ඡන්ද දෙනවා. ඒතකොට ප්‍රශ්නේ උනේ එයාගේ ආකල්පය. එයා බලාපොරොත්තු වෙච්ච ආකල්පය. එන ආකල්ප සුභවාදී වුණා නම් ඒ නායකත්වයේ තුලින් මේකට සංවර්ධනය කරනවා. නමුත් දැන් බලන්නකො දැන් සමාජයේ දේශපාලන නායකයෝ කියාගත්තා ඉන්නවා නේද? එයාගේ ආකල්ප ප්‍රශ්න හින්දා මේකට සංවර්ධනය කරන්න බෑ. ආකල්ප ප්‍රශ්න දැන් මොකක් හරි බෙහෙත් එකක් ගන්නකොට බෙහෙත් එකෙන් තමන්ට කීයක් හම්බෙන්නේ නේ? ඒක තමයි ඉස්සල්ලාම කරන්නේ. ඒක තමයි ඊට පස්සේ ගෙනත් දෙන්නේ. ඊට පස්සේ පාලමක් හදන්න කියනවා මට කොමිස් කීයක් කරනවා. පාරක් හදන්න කියනවා මට කොමිස් කීයක් කරනවා. ඒත් මේ වෙලාවේ රටේ අවශ්‍යතාවය මොකක්ද කියන එක නේ බලන්නේ තමන්ගේ වරප්‍රසාදේ කොහොමද ගොනු කරගන්නේ කියන එක බලන්නේ. ඒක දිහා බලලා තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේ වෙනකොට ප්‍රශ්නයක් තියලා තියෙනවා පාරවල් හදාගන්න ඒවා නේ අධිවේගී පාරවල් හදන ඒවා ගුවන්තොටු පොළවල් හදනවා ඊට පස්සේ අර ඇවිදින මන්තිරු හදන ඒවා මේ ප්‍රශ්න මේ දවස්වල මේ ආකල්ප එහෙනම් ඔයාලගේ ආකල්ප වෙනස් කරගත්තේ නැත්නම් කිසිම දවසක ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙනකොට කොරෝනාත් එක්ක තියෙන කොරෝනා වසංගතයත් එක්ක දැන් අවුරුදු දෙකක් අපි මේ ඉන්නේ. ඒකට අපේ ආකල්ප වෙනස් වෙලා තිබුණ නැත්නම් කොරෝනා තිබ්බත් අපි ඉගෙන ගන්න ඕනේ කියලා ආකල්පයක් තියෙනවා. මේ ආකල්පෙ තිබ්බා විතරක් මේකට සම්බන්ධයි. නැති අය තාම සමාජාට මේ අවුරුදු දෙකම ඉවර වෙලා නේ. කරන්න දෙයක් නෑ. දැන් කොරෝනා අපි හිතාගෙන ආවා 20 වෙනකන් කියන්නේ ගිය මාසේ 20 ඉස්සෙල්ලා 20 දැම්මේ. සතියක් කිව්වා දෙකක් කිව්වා සති තුනක් කිව්වා සති හතරක් කිව්වා ඊට පස්සේ සති පහක් වුණා. දැන් හයක් කිව්වත් කරන්න දෙයක් නෑ අපිට එතන එන්න වෙන්නේ. ඒත් අපි ආකල්ප මේ වශයෙන් අපි හිතලා වැඩ කරවුවේ නැත්නම් කරන්න දෙයක් නෑ. දැන් ඔයාලා දන්නවා අද දවසේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ එක්සෑම් එක තියෙනවාද? කොරෝනා කියලා ප්‍රශ්නයක් නෑ. නේ? කොරෝනා කියලා එහෙම නෑ. අද අනිවාර්යයෙන් මේ ළමයි එක්සෑම් එක ලියයි. අද 9ට මේ පේපර් එක එයාලට ලියන්න හම්බෙයි. ඊළඟ එක්සෑම් එක ලියන්න ඕනේ. කරන්න දෙයක් නෑ. නේ? මට මතකයි ඊයේ එක ළමෙක් කතා කරලා හොස්පිටල් එකේ ඉන්නේ. කරන්න දෙයක් නෑ. එක්සෑම් එක ලියන්න පුළුවන් මට්ටමේ නෑ ලියන්න. ඒතර හොස්පිටල් එකේ ඉඳගෙන එක්සෑම් ලියන්න නැහැ තියෙනවා. එකක් නවල තියලා. එහෙනම් මේ මොකද්ද? එයාගේ ආකල්ප. ඉතින් ඔයාලා O level ලියනකොට රෝහල් වල ඉඳන් ලියන අය දැකලා තියෙනවා නේ. A level ලියන රෝහල් වල ඉන්න දෙක ලියන අය දැකලා තියෙනවා නේ. ඒතකොට ඒ නිසා සේවා ස්ථානයේ උන්නතිය උදෙසා කටයුතු කිරීම සඳහා ධනාත්මක ආකල්ප ඇති කරගන්න ඕනේ. එහෙනම් රටක් ඇතුලේ ඇත්තම මාතෘකාවක් මෙතන ඉස්සරහට ගේන්න ඕනේ මොකද මේ ආකල්ප සංවර්ධනය කිරීම. ඉතින් ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අපි නම් පහුගිය කාලේ පුරා විවිධ වැඩසටහන් කළා. ඔයාලගේ මේ පාඨමාලා අවසන් වෙන්න ඉස්සෙල්ලා අපි අනිවාර්යයෙන් මේ වගේ වැඩසටහන් තව දෙකක් තුනක්වත් කරන්න ඕනේ. අපි මේ දේවල් ඉදිරියේදී කරමු. ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඔයාලට කලින් බැච් එකේ අය සම්බන්ධ වුණා. සම්බන්ධ වෙනකොටම අපි රට පුරාම ඉන්න ලංකාව පුරාම ඉන්න ඔය සත්තුන්ට ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඔය තැන් වල ඉන්න බල්ලු පූසෝ කවුරුත් මේ ආදී සියලු සතුන්ට එක දවසේ මුළු ලංකාවටම අපි යන බලු කවුරු දානයක් දීලා ඒ වැඩේ කරා. ඊට පස්සේ අපි ඔය වැඩි නිවාස වල ඉන්න අයට උදව් කරා නේද? ඔය හිඟා කන අය ගිනල්ලා ඒ අය නාමලා කරලා ඒකට කන්න බොන්න දීලා ඒ දේවල් අපි කරා. ආරණ්‍ය සේනාවට ගිහිල්ලා අපි මේ දේවල් කරා. ඉතින් ඔයාලත් එක්ක තියෙන ඉස්සරහට වැඩ මම ලබන සතිය ඉඳලා සතිය වගේ වෙද්දී අපි ප්ලෑන් කරමු. කිසියම් එක කාර්යයක් ඉස්සෙල්ලාම අපි කරන්න. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන අපි හිතමු. මේ තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දායක වෙන්න පුළුවන් විදිය සැලකිලිට අරගෙන අපි මේ වැඩේ කරමු. එහෙනම් අපි ධනාත්මකව හොඳ හිතවාදී ආකල්ප ටිකක් තමයි ඇති කරගන්න ඕනේ. එහෙනම් පුහුණුව හා සංවර්ධනය ඇස්ති ඒ ආකල්ප ගොනු කිරීම සහ ඒවා ලබා දීම අනිවාර්යයෙන්ම තියෙනවා. වෙනම ජීවිතකින් මෙහෙම ලියාගන්න මූලික වශයෙන් සේවා දායකයෙකුගේ කාර්යපද පුහුණුව හා සංවර්ධනය කිරීම ඉහළ යන අතර එය
सेवादायकයාගේ හැකියාව सेवादायकයාගේ හැකියාව सेवादायकයාගේ හැකියාව අභිප්‍රේරණය හා සංවිධාන පරිසරයේ වැනි සාධක තුලින් බොහෝ විට තීරණය කරයි. තරුවක් ගන්න මෙම ලියා ගන්න. පුහුණුව හා සංවර්ධනය මූලික අරමුණ වන්නේ රැකියා කාර්යඵල වැඩි කිරීම තුලින් ආයතනික ඵලදායීතාවය ඉහළ ආයේ කියන්න පුළුවන්ද? පුහුණුව හා සංවර්ධනයේ මූලික අරමුණ වන්නේ රැකියා කාර්යඵල වැඩි කිරීම තුලින් ආයතනික ඵලදායීතාවය ඉහළ නැංවීමයි. ඒ සඳහා පුහුණුව හා සංවර්ධනය බලපාන ආකාරය පහත පරිදි දැක්විය හැකිය. මේ බලන්නකො දැන් මෙතන තියෙනවා පුහුණුව හා සංවර්ධනය. හරිද? ඒ පුහුණුව හා සංවර්ධනය සම්බන්ධ වෙනවා සේවාදායක හැකියාවත් එක්ක. හරිද? සේවාදායක හැකියාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර මේ සේවාදායක හැකියාවත් එක්ක සම්බන්ධ වෙනකොට සේවාදායක හැකියාව සම්බන්ධ වෙනවා අභිප්‍රේරණයට. හරිද? සේවාදායක සම්බන්ධතාව අභිප්‍රේරණයට සම්බන්ධ වෙනවා. මෙතනින් කඩයිලක් දාගන්න යන්න පුළුවන්. මෙන්න මේකත් පුහුණුව හා සංවර්ධනය වක්‍රාකාරයෙන් අභිප්‍රේරණය සඳහා දායක වෙනවා. එතකොට පුහුණුව හා සංවර්ධනය ඍජුව සේවාදායක හැකියාව සඳහා සම්බන්ධ වෙනකොට පුහුණුව හා සංවර්ධනය වක්‍රාකාරයෙන් අභිප්‍රේරණය සඳහා බලපානවා. එතකොට මෙන්න මේ අභිප්‍රේරණය රැකියා කාර්යඵල කෙරෙහි බලපානවා. රැකියා කාර්යඵල කෙරෙහි බලපානවා. හරිද? ඒතර පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සේවාදායකයාගේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ඒ තුල අභිප්‍රේරණය කියන එක මාතෘකාවක් විදිහට අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ස්වේච්ඡාවෙන්ම අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම තමයි අපි අභිප්‍රේරණය කියන්නේ. ඒ තුල රැකියා කාර්යඵල අනිවාර්යෙන් ඉහළ යනවාමයි. පැහැදිලිව ඔක දාගන්න. පැහැදිලිව පුහුණුව හා සංවර්ධනයේ සේවාදායක හැකියාව අභිප්‍රේරණය හැකියා කාර්යඵල.
ඔයාලගේ මයික් එක බලන්න. මයික් එකක් විතර වගේ කොහේ හරි ඔන් වෙලා තියෙනවා. කාගේ හරි අනිවාර්යෙන් බලන්න. මම හැමදාම කියන විනාඩි 5න් පාඩ බලන්න. හේතුව ඔයාලගේ මයික් ඕෆ් කරන්න මේන් ගියොත් එම ලොකු කාලයක් යනවා. සර් බෝඩ් එක පේන්නේ. බෝඩ් එක පේන්නේ නැහැ. හරි. මම කියන්නේ උඩ තියෙන පුහුණුව හා සංවර්ධනය. පුහුණුව හා සංවර්ධනය. මෙතන තියෙන පුහුණුව හා සංවර්ධනය යට තියෙන සේවාදායක හැකියාව. හරි. පුහුණුව හා සංවර්ධනයේ ඊතලයක් ගන්න සේවාදායක හැකියාවට ඊට පස්සේ මෙතන තියෙන්නේ අභිප්‍රේරණය. මෙතනින් කෙලිම ඊතලයක් දානවා සේවාදායක හැකියාවෙන් අභිප්‍රේරණයට ඊතලයක් දානවා කඩේලි වලින් ඊතලයක් දානවා පුහුණුව හා සංවර්ධනයෙන් අභිප්‍රේරණය. ඊළඟට තියෙන රැකියා කාර්යඵල. රැකියා කාර්යඵල. අභිප්‍රේරණයෙන් ඊතලයක් දාන රැකියා කාර්යඵල වල. හරි. දැන් මෙන්න මේකත් හොඳට අහගන්නකො. මොකද මම හැමදාම කියන දේක් තමයි අපි පිටු ගණන් අපිට ලියා ගන්න පුළුවන්. හැබැයි අපි ගන්න දේවල් ටික තමයි අපිට වටින්නේ. දැන් ඔයාලා දන්නවා පුහුණුව හා සංවර්ධනය ගැන කතා කරද්දී හමුදාවේ නිලධාරියෙක් අපි බිහි කර ගන්නකොට, හමුදා සොල්දාදුවෙක් අපි නිර්මාණය කර ගන්නකොට, ඒ සඳහා මොනතරම් කැපවීමක් ඒ අදාළ දෙපාර්තමේන්තුවේ ඉන්න ඒ හමුදා නිලධාරීන් විසින් කොච්චර වේද මහන්සියක් දරනවද කියලා ඔයාලා තේරෙනවද නේද? ඒතර මාස 3ක් විතර ෆිසිකල් ට්‍රේනින් එකක් දෙනවා. මාස 3ක් සමහරවිට මාස 6ක් ඊට පස්සේ කමාන්ඩර් වගේ සොල්දාදුවෙක් නිර්මාණය කරගෙන ඉන්න අවුරුදු 2ක් වගේ කාලයක් ගත වෙනවා. සමහරවිට විදේශගත වෙලා ආපහු ඉන්න ඕනේ. එතකොට ඒක තුල ක්‍රියාත්මක වෙන්නේ මොනවද? අර ආකල්ප දියුණු කිරීමයි කරන්නේ නේ. ඒ ආකල්ප දියුණු කිරීම සඳහා ඒ වගේම thinking හිතන දේවල් කරන දේවල් එම හරියට හිතන්න නේද? හිතන්නකෝ අපි ත්‍රස්තවාදියෙක් එක්ක නේ වැඩ කරන්න වෙන්නේ. ඒත් ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක කරනකොට ත්‍රස්තවාදියා කොයි වෙලාවෙ ප්‍රහාර එල්ල කරයිද කියන එක අපි දන්නේ නැහැ. ඒත් අපි ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකට ලෑස්ති වෙලා ඉන්නකොට අපේ බය කියන එක නැති වෙලා තියෙන්න ඕනේ. එතකොට මට මතකයි එක පුහුණුවකදී ඒ අය දානවා කැලියට දාන නේද? මේ කැලියට දාලා දවස් ගානක් ඊට පස්සේ එහා පැත්තෙන් කැලින් එළියට එන්න ඕනේ. දවස් දෙකක් නැත්නම් තුනක් සමානලා. හතරක් වෙන්න පුළුවන්. කන්න බොන්න මොකුත් දෙන පොඩි බීයක් විතර අතර දෙන්න. ඉතින් කැලියේදී සතෙක් හරි මරාගෙන කාලා එහෙම ඉන්න පුහුණු වෙන දේවල් තියෙනවා. මම දැකලා තියෙන එක තැනකදී අර කටුස්සෙක්ගේ බිල්ල කපලා කටුස්සා නැගනට පස්සේ මෙහෙම අර වැක් කරන දේවල් ටික ගිහිල්ලා යටින් ඒකට දිව තිබ්බම ඒකට වැටෙනවා. ඒ කියන්නේ එයාගේ අර අප්පිරියාව කියන එක නැති කරලා දානවා. ඒ සමහර තැන්වල සමහර ට්‍රේනින් වලදී හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙනවා නේද? එතකොට ඇයි එහෙම කරන්නේ? ධනාත්මකව රැකියාව සම්බන්ධිතව ආකල්ප දියුණු කිරීම. ඔයාලට නම් ලොකු මතකයක් නැතුව ඇති. නමුත් මම පුංචි කාලේ මට මතකයි යුද්ධ පැවතිච්ච ඒවා මට හොඳටම මතකයි. එතකොට ඒ කාලේ හමුදාවේ ඉන්න අයට දුන්නා සිකරට් කාටුන් පිටින්ම දුන්නා. ඒ කියන්නේ රාත්‍රී කාලයේ ගත කිරීම සඳහා ඒ කට්ටියගේ නිින්ද නොයෑමට පාවිච්චි කිරීමට අර ඒක නෑ ඇබ්බැහි වීම සඳහා තිබුණ එක. නමුත් සිකරට් දුන්නා. ඒකට සිකරට් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හමුදාවේ අය සිගරට් පාවිච්චි කරනකොට රෑ හිතන්නකෝ කැලේට වෙලා සිගරට් එකක් බොනවා. එතකොට සිගරට් එක බොනකොට ඒකේ සුවඳ සිගරට් එක සුවඳක් නෙවෙයි ගඳක් තියෙනවා. ඒක සුවඳක් කියලා හිතනවා. ඒ සිගරට් එකේ ඒකේ සැර සමහරලාට මීටර 500ක් විතර ඈතට යනවා නේ. අපිට අදරුණොත් කොහරි ඈත සිගරට් එකක් බිව්වොත් අපිට හොයාගන්න පුළුවන්. ඒතකොට හිතන්න කොහරි සිගරට් එකක් පත්තු කරොත් ත්‍රස්තවාදියා දන්නවා මේ කොහරි කවුරු හරි ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රී කාලේදී අර සිගරට් එකේ අත්වේම තියෙන කොටස රතු පාටට කලාමැදිරි පොගේ ඈතට හොඳට බැලුවොත් පේනවා. ඉතින් පසු කාලීනව LTT එකේ අය ඇත්තටම අපේ හමුදා සෙබළු විශාල සැලකිය ප්‍රමාණයකට ඝාතනය කරන්න හැකියාව හමුන මේ සිගරට් එකේ. ඉන්න හේතුව තමයි හමුදාවේ ඉන්න අය සිගරට් එක මෙහෙම අල්ලගෙන මෙහෙම බොනකොට මෙන්න මෙතනින් මේ එළිය පේන්නේ. එතකොට එයා ඈත ඉඳන් බලනකොට මේක මෙහෙම ගන්න ඒවා එකපාරට වෙඩි තියන්නේ නැහැ.
මේ ගන්න එක සිගරට් එක යන්නේ කියලා හොඳට බලනවා. හරිද? ඒක ලියලා මෙතන ටිකක් වෙලා තියෙනකොට එයා හොඳට බලන්නේ. ඉතින් අවසානයේ මෙන්න මේක ඉලක්ක කරලා වෙඩි තියලා තිබ්බා. හරියට මේ මූණට වදිනවා. ඒතකොට හිතන්නකෝ මේ සිගරට් එක එන කාටද බොන්න උමනාවක් තිබ්බනම් හංගගෙන බොන්න තිබ්බා නේ. උමනාවක් තිබ්බනම්. අනිත් එක තමයි ඒ අය සමාජලාට වෙඩි තියලා ඉවරලා අපෝ හැංගිලා ඉන්නවා. ඇයි ආය ප්‍රතිව එයාලට අපෝ වෙඩි තියනකොට ඉස්සරකට වෙඩි තියනවා නේ. සමහර නැමීලා ඉඳි වෙඩි තියන්න බෑ. ඉස්සරකට වෙඩි තියනවා. ඒ හින්දා ඔයාලා දැකලා තියෙනවද නැමීලා යන්න මෙහෙම කටුකම්බි ගහලා අඩිය කාමාරක් විතර කටුකම්බි ගහලා මේක ASCII යන්න දෙනවා. මේක ASCII ඉන්න දෙනවා සමහරවල්. ඇයි ඔළුව උස්සන්න බෑ. ත්‍රස්තවාදියා මේ කියොත් එහෙම ඔළුව උස්සනකොට තමයි වෙඩි තියන්නේ. ඒ නිසා මෙන්න මේ බිම දිගා වෙලාම යන්න පුරුදු කරනවා නේ. වතුර බහලා ඉන්න පුරුදු කරනවා. මම දැක්ක එක ආටිකල් එකක දාලා තිබුණා මේ වතුරකට බහලා දවස් 6ක් ඉඳලා තියෙනවා වතුරකට බහලා. අපේ කමාන්ඩෝ බටේ වතුරකට බහලා දවස් 6ක් මේ ගිලිලා ඉඳලා තියෙනවා. ඒතකොට මේක අර බටයක් දාලා බටෙන් තමයි මෙහෙම උඩින් උස්ම ගන්න එකත් මේ කැලෑවට වෙන්න පේන්නේ නැති. හේතුව එයාලා දැනගෙන තිබුණා මේක LTT හමුදාවේ අය, ඒ කියන්නේ LTT අය මේක හරහා යම් වෙලාවක යනවා කියලා දැනගෙන ඉඳලා තිබුණා. මේ දිය පාර හරහා. එතකොට දවස් 6ක් තිස්සේ මේ අපේ නිලධාරීන් කිහිප දෙනෙක් මේ දියට ඉඳලා තිබුණා. ඉඳලා ඇත්තටම ඒ අය එනකම් බලාගෙන ඉඳලා වෙඩි තියලා තිබුණා. එතකොට ඉතන දවස් 6ක් සමහර අය බූට් එක දාගත්තට පස්සේ මේක කුණු වෙලා. තුවාල වෙලා. හැබැයි ඒක ගලවන්න. දැන් හමුදාවයට ඒ කාලේදී ට්‍රේනින්ග් එකේදී මේක සීල් කරනවා බූට් එක. සීල් කරපු ගමන් දවස් 7-8ක් මෙහෙම එකම සපත් එක දාගෙන ඉන්න. එතකොට හිතන්නකො මේ කකුල් තුවාල වෙලා නේ. ඒ වේදනාව පිටින් දුවන්නේ. අර බර උස්සගෙන දුවන්නේ නේ. වැටෙන්න බෑ. ගහ ඇදගෙන යන්නේ. ඇයි මේ කරන්නේ? ධනාත්මකව ඉඳලා රැකියාව ආශ්‍රිතව මේ දේවල් සංවර්ධනය වෙලා තිබුණ නැත්නම් වැඩක් නැහැ. දැන් ගිණුම් කරන ඉගෙන ගත්ත කෙනාට උගන්වන්නේ ඔඩිට් කරන්න නේ. වැරදි කොතැනද සිද්ධ වුනේ කියලා ටක් ගාලා හොයාගන්න. හරිද? එතකොට ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත කෙනාට ආර්ථිකමය වශයෙන් හැසිරෙන්නා වූ කරුණු කාරණා පුදන්න. කෘෂිකර්ම ඉගෙන ගත්ත කෙනාට හැල බද්ධ කරනවා පළවලට අවශ්‍ය කරන පොහොර ජීවීන් පිළිබඳව ඒ දේවල් පිළිබඳව සියලු දේවල් එයාට උගන්වනවා. ඒතර ඒ අංශවලදී ඒ දේවල් උගන්වනවා. ඇයි ඒක රැකියාවට අවශ්‍ය වෙනවා තමන්ගේ රැකියාවට අවශ්‍ය වෙනවා වගේ තමන්ගේ ජීවිතයට ඒක වැදගත් වෙනවා. එහෙනම් පුහුණුව හා සංවර්ධනය තුලින් ඒ බලාපොරොත්තු වෙච්ච දේවල් දැන් පාසල තුලින් පුහුණුව හා සංවර්ධන වලට දුන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට වුණාද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි ඒක ඉෂ්ට කරගන්න උත්සාහ කරා විශ්වවිද්‍යාලය තුලිමුත් ඒක එහෙමමයි. බාහිර ආයතන හරහා සම්බන්ධ වුණාට පස්සේ ඒ වගේම උත්සාහකට දෙන්න උත්සාහ කරන්නේ ඇත්තටම යම් ආකල්පමය වෙනසක් ඇති කරගන්න. ඒතර ඒ ආකල්පමය වෙනස ඔයා විසින් වෙනස් කරගන්න ඕනේ. මොකද හිතන්නකෝ දැන් මම කියන දේවල් වලින් ඔයාට අහලා වෙනස් වෙන්න පුළුවන්. ඔයා වෙනස් වුණ නැත්නම් කරන්න දෙයක් නෙමෙයි. හැබැයි නිතරම කියනකොට ඔයාටත් හිතෙන්න ඕනේ ඇත්තටම අපි වෙනස් වෙන්න ඕනේ කියලා. එහෙනම් මේ පුහුණුව හා සංවර්ධනයේ පුරාවටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ක්‍රියාව. ඒතර මේ පුහුණුව කියන එකත් එක්ක බද්ධ වෙච්ච දෙයක් තමයි මොකක්ද අපි ඔය ඉගෙන ගන්න ඉගෙනීම නැත්නම් අධ්‍යාපනය. අධ්‍යාපනය කියලා කියන්නේ සරලවම ගත්තොත් මොකක්ද ඉගෙනීම කියලා කියන්නේ? ඉගෙනීම යනු වෙනස් වීමයි. අපේ චර්යාව වෙනස් කර ගැනීම තමයි ඉගෙනීම කියලා කියන්නේ. මොකද මම යමක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත දේත් එක්ක මම හිතන විදිය ක්‍රියාත්මක කරන විදිය මම වෙනස් කරගන්නවා. ඔයත් එහෙමමයි. ඒතර ලෝකේ ඕනම කෙනෙක් ඉගෙන ගත්තා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා කියන එක තමයි. right? තරුවක් දාලා ලියා ගන්න. පුහුණුව හා අධ්‍යාපනය. පුහුණුව හා අධ්‍යාපනය. පුහුණුව හා අධ්‍යාපනය. මෙහෙම ලියා ගන්න. යම් නිශ්චිත රැකියාවක් ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ යම් නිශ්චිත රැකියාවක් ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ දැනුම කුසලතා හා ආකල්ප ලබා දීමේ ක්‍රියාවලිය පුහුණුව ලෙස හඳුනා ගන්නා අතර
පුහුණුව ලෙස හඳුනා ගන්න අතර එසේ නිශ්චිත රැකියාවක් සඳහා නොව එසේ නිශ්චිත රැකියාවක් සඳහා නොව නිශ්චිත විෂය ශාස්ත්‍රයක් පිළිබඳ නිශ්චිත විෂය ශාස්ත්‍රයක් පිළිබඳව අවබෝධය හා නිපුණතාවය ඇති කරනු සඳහා අවබෝධය හා නිපුණතාවය ඇති කරනු සඳහා දැනුම කුසලතා හා ආකල්ප ලබා දීම දැනුම කුසලතා හා ආකල්ප ලබා දීම අධ්‍යාපනය වේ. මෙම දෙකෙන්ම පුද්ගලයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප පුද්ගලයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ජනිත කිරීම හා වර්ධනය සිදු වුවද පුහුණුව අධ්‍යාපනයට වඩා නිශ්චිත හා විශේෂ වේ. निश्चित हा विशेष වේ. බොහෝ විද්වතුන් පුහුණුව හා අධ්‍යාපනය එකවර සිදුවන බැවින් වෙනසක් නොමැති බවද දක්වා ඇත. දැන් එහෙම වෙනසක් නැහැ කිව්වත් මතක තියාගන්න වෙනසක් තියෙනවා. එහෙනම් තරුවක් දාලා ලියාගන්න පුහුණුව හා අධ්‍යාපනයේ අතර හඳුනාගත හැකි වෙනස්. පුහුණුව හා අධ්‍යාපනයේ අතර හඳුනාගත හැකි වෙනස්කම්. එක පැත්තක අපි පුහුණුව දාගමු අනිත් පැත්තේ අධ්‍යාපනය දාලා දෙපැත්තට දාලා ලියමු ඈ. මේ පැත්තේ පුහුණුව දාන්න මේ පැත්තේ අධ්‍යාපනය දාන්න. මේ දවස්වල අධ්‍යාපනයේ පාරට දාන්න තියෙන්නේ නේද? අධ්‍යාපනයේ පාරට දාලා පාර අධ්‍යාපනයට දාලා අර කාලයක් තිබ්බ මතකද දන්නව ඔයාලට උසස් අධ්‍යාපන හා මහා මාර්ගය නේද ලංකාවේ විශේෂයෙන් ඒතර උසස් අධ්‍යාපන විශේෂයව ඒ කාලේ හැම වෙලාවෙම මහා පාර තමයි මතක යන්නේ ඒ කාලේ ඒක ගියායත් සමහරවල්ලාට පාරේ ගියා ඉන්නව නේද උසස් අධ්‍යාපන හා මහා මාර්ගය කියදී ලංකාවේ විශේෂ බෙදෙන විදිය කැබිනට් නේද ඒක බෙදලා තියෙන්නේ මොකක්ද විද්‍යාත්මක පදනමක් අනුව තමයි බෙදලා තියෙන්නේ. දැනටත් එහෙම විද්‍යාත්මක පදනම අනුව දාපු ඇමතිවරු ඉන්නවා කියලා කියන්නේ. ඒක ඔයාලට හිතා ගන්න පුළුවන් කොයි විදිහටද කියලා. හරි පුහුණුව මේ පැත්තේ අධ්‍යාපනය මේ පැත්තේ. පුහුණුව පැත්තේ ලියන්න
अंतर्गते हा विषयपते अंतर्गते हा विषयपते හැම විටම विशेषित विशेषित पटुहा रැකියා संबंधित වේ पटुहा रැකියා संबंधित වේ पटुहा रැකියා संबंधित වේ එතකොට අධ්‍යාපනය තුළින් හඳුනා ගන්නකොට ඒකේ පටු බවක් නැහැ. ඒකෙදි ලියාගන්න මෙහෙම අධ්‍යාපනයේ පැත්තේ රැකියාවේ විෂයපතය හා අන්තර්ගතය කුරුල් හා සාමාන්‍ය වේ. කුරුල් හා සාමාන්‍ය වේ. පූර්ව පැත්ත ලියන්න මෙහෙම හැම විටම විවාහාරික හා ප්‍රායෝගික වේ. හැම විටම විවාහාරික හා ප්‍රායෝගික වේ. හැම විටම විවාහාරික හා ප්‍රායෝගික වේ. අධ්‍යාපනයේ පැත්තේ ලියන්න सामान्य शुद्ध हा न्यायात्मक वे. सामान्य शुद्ध हा न्यायात्मक वे. सामान्य शुद्ध हा न्यायात्मक वे. पूर्व बैक्टीरियन බොහෝ විට කෙටි කාලීන වේ. අධ්‍යාපනයේ පැත්තේ යන්න බොහෝ විට දිගු කාලීන වේ. ඊගාට පුහුණුව පැත්තේ ලියන්න ඉක්මන් හා ප්‍රකට ප්‍රතිඵල ගෙන දේ. ඉක්මන් හා ප්‍රකට ප්‍රතිඵල ගෙන දේ. එහත් තියන්න සාපේක්ෂව ඉක්මන් සහ ප්‍රකට ප්‍රතිඵල ගෙන නොදේ. සාපේක්ෂව ඉක්මන් සහ ප්‍රකට ප්‍රතිඵල ගෙන නොදේ. හරි. ඊගොල්ලෝ තරුවක් දාලා අපි සංවර්ධනය ගැන ලියලා සංවර්ධනයේ කොහොම ඇතුළේ තියෙන වෙනස්කම් ටික ලියන්න. තරුවක් දාලා ලියන සංවර්ධනය. සංවර්ධනය. වර්තමාන මෙන්ම
සංවර්ධනය කියන මාතෘකාව විදිහට ඒකට වර්තමාන මෙන්ම අනාගත රැකියා රාජකාරී හා වගකීම් අනාගත රැකියා රාජකාරී හා වගකීම් ඉටු කිරීමට හැකිවනසේ සේවාදායකයන් හට දැනුම කමා දක්ෂතා හා රැකියාවලට හිතකර ආකල්ප ලබා දීම සඳහා සංවිධානයේ දරන්නා වූ පරිශ්‍රමය සංවර්ධනයයි වල දැක්කද මේ පහුගිය කාලේ පුරාවටම ආකල්පමය වශයෙන් දැන් පුද්ගලියෝ තුළ ලංකාවේ අපි කොච්චර කිව්වත් මේ රට හදන්න ඕනේ මේ සමාජය හදන්න ඕනේ මේවා ගොඩ දාන්න ඕනේ මේවා සංවර්ධනය කරන්න ඕනේ කියලා අපි කෑ ගැහුවට වැඩක් නෑ පුතේ හේතුව තමයි ඔයා හදාගන්න ආකල්පත් එක්ක තමයි ඔයාගේ වටපිටාව හැදෙන්නේ. ඔයාලට පුළුවන් නම් ඔයාගේ පෞල් ඒකකයේ තුල ඒ ආකල්ප වෙනස් කරන්න නේද? පෞල් ඒකකයේ තුල ඒ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඔයාලට කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයා තනියම ඉඳලා ඔයා පෞල් ඒකකයක් ගොඩනගාගත්ත දවසේ ඒක වෙනස් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. නැත්තම් මේ මිනිස්සු ඉන්න තැන සහ හැසිරෙන විදිහ නේද? දැන් පහුගිය දවස්වල බාර් ඇරියා කියලා ඔයාලා දැක්කා පුදුමාකාර විදිහට පෝලිං වල හිටගෙන ගිහින් අරක්කු දීලා ඒ සඳහා ක්‍රියාත්මක වෙච්ච විදිහ. දැන් මට ඊයේ තරුණ නිවුස් වලට කියනවා බාර් දෙකක්ද කියන්නේ බාර් වැරුවක් වල වහලා නැහැ. බාර් අරලා තාමත් බාර් අරලා තියෙන එක වහන්න ඕනේ වැරදි කියලා කිව්වට බාර් අරලා තියෙනවා. දැන් පෙරේදත් මගේ අර යාළුවෙක් කතා කරා එයා ડોක්ටර් කෙනෙක් එයා හොස්පිටල් එකට වැඩට යනින් පාර ඒ යන පාරේ එක බාර් කීපයක් එහෙම අරලා තිබ්බා කියලා මම කතා කරලා ඒක තමයි රටේ තත්ත්වය කියලා. එතකොට තව බාර් දෙකක් වැහුවා කියලා කිව්වා. මොකද මේ ආපු ප්‍රමාණය දරා ගන්න බැරුව ටිකට පොරකගා ඉතින් හිටියා කියලා පොලිසියෙන් එලා වහන්න කිව්වා. ඒක අදට බාර් ටික වලලා නේද? ඒතර මිනිසුන්ට පාරට බහින්න බෑ. නමුත් බාරකට යන්න පුළුවන්. ඒතර හිතන්නකෝ ඒ ආකාරයට මම ඔයාලට කිව්වේ ගිය සතියේ මතක් කරේ මම ගෑස් එක ගේන්න ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා උසාවි දාලා තියෙනවා කියලා. ගෑස් සිලින්ඩරේ ගේන්න ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා පර්මිට් එකක් නැහැ කියලා උසාවි දැම්මා. හැබැයි අරක්කු බෝතලේ ගන්න යන මනුස්සයා පොලිසියෙන් අල්ලලා උසාවි දාන්නේ නැහැ. එහෙම දානවා නම් අනිවාර්යෙන් බාරක ඉස්සරහ පොලිසිය කියන ටංගා 10 ගණන් ගඩ ලියන්න. නේද? එදී කාටවත් පර්මිට් නැහැ. පාරිභාර යන්න බෑ නේද? දැන් සාමාන්‍ය කෙනෙක් කිව්වම රැකියා ස්ථානයේ ලියුමක් ඕනේ නේද? මෙසේජ් එකක් විතර තියෙනවනේ. එහෙම වුණොත් විතර එන්න දෙන්නේ. නැත්තම් බෑ. මොකද බාරේ ගාවට ගියාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක විතර පොලිං එක විසික් ගන්න හදන්නේ පොලිං හදන්නේ කවුද? පොලිස් නිලධාරීන් විසික්. ඒතකොට ලංකාවේ ආකල්ප වලින් ඉන්න තැන ඔයාලා හිතා ගන්න පුළුවන්. එහෙනම් මම මේ කියන්නේ නම් මේවා ගොඩනගනකොට මේක ලේසි පහසු ක්‍රමයක් විදිහට මේක හදාගන්න බෑ. මේක හදනකොට මුල ඉඳන්ම හදන්න ඕනේ. ඒකත් හැබැයි මුල ඉඳන් මේක හරියටම හදාගත්තා නම් හිතා ගන්න බැරි විදිහට මේ රට වෙනස් කරන්න ඕන තරම් සම්පත් අපි ගාව තියෙනවා. පුහුණුව හා සංවර්ධනය ගැන අපිට කතා කරන්න ඕනේ. පුහුණුව කියලා කියන්නේ වර්තමාන රැකියාව සැලකිල්ලට ගන්න එක. සංවර්ධනය කියලා කියන්නේ අනාගත රැකියාව සැලකිල්ලට අරගෙන ක්‍රියාත්මක වෙන එක. පුහුණුව ගැන කතා කරද්දී තනි සේවකයා ගැන තමයි අවධානය යොමු කරන්නේ. නමුත් සංවර්ධනයේදී කණ්ඩායමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙනවා අපිට දකින්න වෙන්නේ. පුහුණුවත් ඇත්තටම කෙටි කාලිනයි සංවර්ධනය කොහොමද දීර්ඝ කාලිනයි. ඉතින් ප්‍රවර්තන රැකියාවේ තියෙන ගැප් එක පිළවා ගැනීම තමයි පුහුණුවෙන් බලාපොරොත්තු වෙන්නේ. අනාගත රැකියාවේදී අවශ්‍යතාවය පිළිබඳව තමයි සංවර්ධනයේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හරුවක් දාලා යන පුහුණුව හා සංවර්ධනය අතර හඳුනාගත හැකි වෙනස්කම්
එතකොට එක පැත්තක පුහුණුව දාන්න අනිත් පැත්තේ දැන් අධ්‍යාපනය නෙමෙයි අනිත් පැත්ත මොකද්ද සංවර්ධනය. සංවර්ධනය. විභාගයට මෙතනින් ප්‍රශ්න 3-4ක් අනිවාර්යයෙන්ම අහනවා නේද? පුහුණුව පැත්තේ ලියා ගන්න වර්තමාන රැකියාව සැලකිල්ලට ගන්න. වර්තමාන රැකියාව සැලකිල්ලට ගන්න. වර්තමාන රැකියාව සැලකිල්ලට ගන්න. සංවර්ධනයේ පැත්තේ ලියන්න වර්තමාන රැකියාව මෙන්ම අනාගත රැකියාවද සැලකිල්ලට ගනී. වර්තමාන රැකියාව මෙන්ම අනාගත රැකියාවද සැලකිල්ලට ගනී. පුහුණුව පැත්තේ දෙක ලියාගන්න තනි සේවාදායකයන් කෙරෙහි අවධානය යොමු වීම. තනි සේවාදායකයන් කෙරෙහි අවධානය යොමු වීම. සංවර්ධනයේ පැත්තේ ලියාගන්න වැඩ කණ්ඩායම් හෝ සංවිධානයේ කෙරෙහි අවධානය යොමු කරයි. තුන්වෙනි එක පුහුණුව පැත්තේ කෙටි කාලීනයි. සංවර්ධනයේ පැත්තේ ලියනවා අපි දිගු කාලීනයි. ඊට පස්සේ පුහුණුව පැත්තේ ලියන්න ප්‍රවර්තන රැකියා ඌනතාවයන් පියවීම. අරමුණු කරගනී. සර් ආයෙත් ඒක කියන්නකෝ. ප්‍රවර්තන රැකියා ඌනතාවයන් පියවීම අරමුණු කරගනී. සංවර්ධනයේ පැත්තේ ලියන්න අනාගත රැකියා ඉල්ලීම් අවශ්‍යතාවයන්. සර් ඒක ආයෙ කියන්න පුළුවන්ද? අනාගත රැකියා ඉල්ලීම් අවශ්‍යතාවයන් අරමුණු කරගනී.
දැන් ඔය පුහුණුව හා සංවර්ධනයේ අවශ්‍යතාවය ඇයි අපිට මේක ඕන වෙන්නේ තා කියන එක ඔය ස්චූල සහ යම්බර්ට් කියලා කණ්ඩායමක් විසින් පිටරට එයාත් මේක පෙන්වලා දීලා තිනවා මේ පුහුණුව හා සංවර්ධනයේ අවශ්‍ය වෙන්න හේතුව. එතන තරුවක් දාලා ලියා ගන්න පුහුණුව හා සංවර්ධනයේ අවශ්‍ය වන්නේ ඇයි? තරුවක් දාලා මාතෘකාවක් ලියා ගන්න පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වන්නේ ඇයි? දැන් පුහුණුවයි සංවර්ධනය ඇත්තටම ඕන වෙන්නේ මොකක්ද? දැන් මේක අපි රූපසරණ ඉස්සරහා යනගමු. දැන් හිතන්නකො රැකියාව තුල කරන්න ඕන දේවල් සහ මගේ තියෙන හැකියාව ගත්තට පස්සේ මගේ හැකියාවයි මේකයි අතරේ බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වෙන්නේ නැත්තම් මේ මගේ හැකියාව නම් මේක රැකියාවේ බලාපොරොත්තු වෙන දේ නම් නේද? මේ අතර ගැප් එකක් තියෙනවා. මෙන්න මේකේ තියෙන මේ ඌනතාවයේ පියවීම සඳහා තමයි මොකක්ද ඕන වෙන්නේ? පුහුණුව. දැන් ඔයාලා දන්නවා එකපාරටම අපිට ගිහිල්ලා යමක් කරන්න බෑ නේද? ඔයම් තැනකට ගිහිල්ලා එකපාරට රැකියාවක් කරන්න පුළුවන්. බෑ. ඒ නිසා තමයි ඔයාලට අපි ඉගෙන ගත්තේ පරිවාස කාලයක් දෙන්නේ නේද? ඒ පරිවාස කාලය දෙන්නේ මොකක් හින්දාද? මේකේ මේ තියෙන අඩුපාඩු මකා ගන්න. හරි? අඩුපාඩු මකා ගන්න තමයි නම් දෙන්නේ. එහෙනම් පුහුණුව හා සංවර්ධනය කියන එක ඕන වෙන්නේ ඇයි කියන එකත් එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ. ලියාගන්න මෙහෙම. සේවා දායකයන්ගේ කාර්යඵල ඌනතාවයේ අනුව පුහුණුව හා සංවර්ධන අවශ්‍යතා තීරණය කරනු ලබන බව. පුහුණුව හා සංවර්ධන අවශ්‍යතා තීරණය කරනු ලබන බව. එතන ලබන බව. තීරණය කරනු ලබන බව. චුල ඉතින් චුල සහ යම්බඩ්. චුල සහ යම්බඩ්. දක්වා ඇත පුහුණුව හා සංවර්ධනය ප්‍රමිති කාර්යඵල සහ සත්‍ය කාර්යඵල අතර වෙනසින් හඳුනාගත හැක. එසේත් නැත්නම් අපේක්ෂිත කාර්යඵල සහ සත්‍ය කාර්යඵල අතර වෙනසින් හඳුනා ගනී.
මේ බලන්න මේ සූත්‍රයක් විදිහට ලියවනම් පුහුණුව හා සංවර්ධනයේ සමානයි ප්‍රමිති කාර්යඵල වලින් සත්‍ය කාර්යඵල අඩු කරා නම් වෙනවා. දැන් හිතන්නකෝ ප්‍රමිති කාර්යඵල අපිට ඕන වුණා 120ක්. සත්‍ය කාර්යඵල 110 නම් පුහුණුව හා සංවර්ධනය වැඩි කරගන්න වෙන්නේ කීයද? 10ක්. අපේක්ෂිත කාර්යඵල 130ක් තිබ්බා. සත්‍ය කාර්යඵල තිබ්බ 110 නම් මේ දෙක අතර වෙනස 20ක් තමයි පුහුණුව හා සංවර්ධනයේ බලාපොරොත්තු වෙන්නේ. සූත්‍රයක් විදිහට ලියගන්න මේ පුහුණුව හා සංවර්ධනයේ සමානයි. පුහුණුව හා සංවර්ධනයේ සමානයි. ප්‍රමිති කාර්යඵල අඩු කිරීම සත්‍ය කාර්යඵල. හරි. ඊගොල්ල අපේක්ෂිත කාර්යඵල අඩු කිරීම සත්‍ය කාර්යඵල. අපේක්ෂිත කියලා කියන්නේ ඔය ප්‍රමිතියම තමයි නේද? අපේක්ෂිත කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඔයාලා දන්නවා පැහැදිලිවම නවක සේවාදායකයෙකුට රැකියාවක් කිරීම සඳහා එන්න කියලා කිව්වට පස්සේ ඒ රැකියාව ලබා ගන්නකොට දැන් ඔයාලා තාම රස්සාවක් කරන්නේ නැහැ. හරිද? ඒතකොට ඔයාලා රස්සාවක් කරන්නේ හැබැයි ඔයාලා රස්සාවට කැඳවනවා නේද? તો රස්සාවට කැඳවනකොට මේ කියන රස්සාව තුලින් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒක මේ මධ්‍යස්ථ ලක්ෂ්‍ය. તો රැකියාවෙන් ඔයා බලාපොරොත්තු වෙන දේවල් ටික අපි කියනවා රැකියාවේ නියමයන් කියලා. તો මෙතන තියෙන එකක් ඒක මොකද්ද රැකියාවේ නියමයන්. රැකියාවේ නියමයන්. එතකොට මේ පැත්තේ තියෙනවා මොකද්ද? මෙතනින් ගත්තොත් එහෙම අපි මෙතන තියෙනවා අන්තිමපත් වෙන සේවා දායකයාගේ හැකියාව. නේ සේවා දායකයාගේ හැකියාව. සේවා දායකයාගේ හැකියාව. දැන් රැකියා නියමයන් කියලා කියන්නේ මොකද්ද? කටයුතු රාජකාරී වලදී. දැන් ඔයාට ආයතනයේ බලාපොරොත්තු වෙන මේ වගේ මධ්‍යස්ථ තැන හැබැයි මේ රැකියාවේ නියමයන් එහෙම නැත්නම් කටයුතු රාජකාරී වර්ගයෙන් ටික ඔයාගේ හැකියාවත් එක්ක ඔයාට ඉටු කරගන්න බැරි වෙනවා නේද? ඒකර ඔයාට මේ පැත්ත පවත් කරගන්න නම් මේ මැද තියෙන මොකද්ද? මේ මැද තියෙන්නේ පරතරය. ඒ කියන්නේ අපි කියන්නේ මේ තියෙන්නේ පරතරය. ඒ කියන්නේ ඌලතාවය. මේක තමයි කියන පරතරය. එහෙම නැත්නම් ඌලතාවය. එතකොට මෙන්න මේක නැති කරගන්න පුළුවන් කියලා කියනවා මොකද්ද? පුහුණුව හා සංවර්ධනය තුලින් හොඳට පුහුණු වුණොත් හොඳට සංවර්ධනය වුණොත් ඔයාලට පුළුවන් මේ ગેප් එක පියවන්න. දැන් හිතන්න රැකියා බැංකුවකට කවුරු හරි ඉස්සෙල්ලාම රස්සාවට ගියොත් මොකද වෙන්නේ? අර එයාව දැම්මොත් එහෙම ෆ්‍රන්ට් එකට දාලා ඉවරලා දුන්නොත් කැෂියර් වගේ දුන්නොත් එහෙම එයාට ඒක කරන්න අමාරුයි ඉස්සෙල්ලාම නේ. පොලිම වැඩි වෙනවා මිනිස්සු කෑ ගහනවා විවිධ ප්‍රශ්න. හැබැයි එයා අවුරුද්දක් දෙකක් තුනක් වගේ ගියාට පස්සේ නේද? ටක් ගාලා මේ බලන් ඉඳි අහක බලාගෙන තමයි කීබෝඩ් එක ගහන්නේ. එයි එච්චරකට ස්පීඩ් එකක් එයා හදාගන්න ඕනේ. ඒතකොට එයා පුහුණුව තුලින් සංවර්ධනය තුලින් මේ ગેප් එක එයා පියවගෙන තියෙනවා. හරිද? ඡේදකින් මෙහෙම ලියා ගන්න. යම් සේවාදායකයෙකු රැකියාව ඉටු කර මුදුන් පමුණුවා ගත යුතු ප්‍රමිති වලට වඩා සැබෑ කාර්යඵල අඩු නම් සැබෑ කාර්යඵල අඩු නම්
එය සේවාදායකයාගේ කාර්යඵල ඌනතාවයයි එම කාර්යඵල ඌනතාවය ඉවත් කළ හැකි වන්නේ පුහුණුව හා සංවර්ධනය තුලිනි. බොහෝ විට නවක සේවාදායකයන්ට රැකියා නියමයන් එනම් කටයුතු රාජකාරී හා වගකීම් රැකියා නියමයන් කියන්නේ ඒවා. රැකියා නියමයන් එනම් කටයුතු රාජකාරී හා වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට බොහෝ විට නොහැකි වේ. මෙම පරතරය පුහුණුව හා සංවර්ධනය තුලින් පියවිය හැකි බව පහත රූප සටහනෙන් පැහැදිලි වේ. දැන් මේ බලන්න රැකියා නියමයන් තියෙනවා සේවාදායකයාගේ හැකියාව තියෙනවා. මේ පරතරය කියන්නේ මොකද්ද? ඌනතාව. හරිද? එතකොට මේක එහෙනම් නැති කරන්න පුළුවන්. මෙතන ඊතරක් දාලා ලියන්න. අවශ්‍ය වන්නේ පුහුණුව හා සංවර්ධනය. මේ පරතරය නැති කරන්න වෙන්නේ මොකද නෝ? පුහුණුව හා සංවර්ධනය. මේ පැත්තේ දාන්න රැකියා නියමයන්, උඩ දාන්න සේවාදායකයාගේ හැකියාව, මැද දාන්න පරතරය කියලා කියන ඌනතාවය අවශ්‍ය වන්නේ පුහුණුව හා සංවර්ධනය. බෝඩ් එක පේන්නේ නැහැ. මේ රූප සටහන මෙතන පැත්තකින් දාන්න මේක පෙර කියලා. හරිද? ඊට පස්සේ මම පසු එකක් දෙන්නම්. සර් පොඩ්ඩක් ලොකුට ලියනවාද පේන්නේ නැහැ. මම කියන්නේ මෙතන තියෙන රැකියාවේ නියමයන්. හරිද? රැකියාවේ නියමයන්. මෙතන තියෙන පරතරය පූර්ණතාවය. හරිද? මෙතන උඩ රව් ඇතුලේ මම ලියන සේවාදායකයාගේ හැකියාව. මම මෙතන ඉතලක් දාලා කිව්ව අවශ්‍ය වන්නේ පුහුණුව හා සංවර්ධනය කියලා. හරි? අවශ්‍ය වන්නේ පුහුණුව හා සංවර්ධනය කියලා.
මම මේක කිව්වා පළවෙනි උපසරාණ කිව්වා පෙර කියලා. දෙවෙනි උපසරාණ මම මෙතන ලියනවා ඒක පසු කියලා දානවා. හරිද? පසු කියලා දානවා. පළවෙනි එක දැන් ඉවර ඇති කියලා මම හිතනවා නේද? ආපහු මම කිව්වොත් රැකියාවේ නියමයන් පරතරයේ උන්නතාවය සේවාදායකයාගේ හැකියාව. හරි? අවශ්‍ය වන්නේ පුහුණුව සංවර්ධනය කියන ලියුව පැත්තෙන්. මේ දෙවෙනි රූපසටහන. දෙවෙනි රූපසටහනේ මම පෙන්නන්නේ මේ පැත්තේ තියෙන ඒ කියන්නේ පසු එක රැකියාවේ නියමයන්. මේ බලන්න මේ තරහදී සමානයි කියන්නේ. රැකියාවේ නියමයන් කරන්න පුළුවන්. හැබැයි මේ පැත්තට දාලා තිනවා පුහුණුව හා සංවර්ධනය සේවාදායක හැකියාව. දෙක එකතු වුණාට පස්සේ රැකියා නියමයන් ටික හරියට අපිට කරගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් මෙතන ලියන්න රැකියා නියමයන් මේ පැත්තේ පුහුණුව හා සංවර්ධනය සේවාදායක හැකියාව. රැකියා නියමයන් පුහුණුව හා සංවර්ධනය සේවාදායක හැකියාව. හරිද? රැකියා නියමයන් පුහුණුව සංවර්ධනය සේවාදායක හැකියාව. එහෙනම් මේකේ පැහැදිලි වෙනවා පුහුණුව හා සංවර්ධනය දුන්නට පස්සේ සේවකයෙකුට අවශ්‍ය කටයුතු රැකියා මේ දේවල් ටික ඉක්ම කරන්න පුළුවන් කියන එක. හරි? ඒ නිසා අපිට ඔක වැදගත් වෙනවා.